බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิකාරුණික පින්වතුනි අද දවසේ ඔබ හැම දෙනාම මේ වෙලාවේ සජීවී ලෙස මේ මෙතන රැස්ව සිටින පිරිස ඒ වගේම මේ නිවසේ එළියේ ඉඳගෙන මේ ධර්ම දේශනාව අහන පිරිස ඒ වගේම සජීවී ලෙස දුර බැහැර ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දෙනාම ඔබ හැම දෙනාම අද දවසේ මේ විදිහට එකම වෙලාවේ එකතු වෙන්නේ විශේෂ කාරණයක් මුල් කරගෙන ඒ තමයි මේන් 3 මාසකට පෙර අභව ප්‍රාප්ත වන්න යෙදුණු මංගල සමරවීර මහත්මයා සිහිපත් කිරීම එතුමා මුල් තන්හි තියාගෙන ඒ වගේම එතුමා ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ගේ මහානාම පියතුමා මහානාම සමරවීර මැතිතුමා සිහිපත් කිරීම ඊළඟට කේමා සමරවීර ඒ මෑණියන් සිහිපත් කිරීම ජයමිනී සමරවීර මැතිතුමා සොහයුරා සිහිපත් කිරීම ඇතුළු මියගිය සියලු ඥාතීන් වෙත පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙනයි අද දවසේ මේ ධර්ම දේශනාව සංවිධානය කෙරෙන්නේ. මේ ධර්ම දේශනාවේ අරමුණු විස්තර කරන කොලේ සඳහන් වෙනවා කොවිඩ් වෛරසය වැළඳීමෙන් මියගිය සියලු ලෝවැසියන් හට පින් අනුමෝදන් කිරීම කියන කාරණය. ඉතින් මේ අරමුණු මුල් කරගෙන මේ වැඩසටහන සංවිධානය කරන්නේ ජයන්ති ගුණවර්ධන මහත්මිය මංගල සමරවීර මහත්මයාගේ සහෝදරිය ඇතුළු ඒ දරු ඥාති හිතවතුන් සියලු දෙනා. ඉතින් අද දවසේ අපි කෙනෙකු මිය ගියාම සාමාන්‍යයෙන් 7 දවසින් 3 මාසය වගේ අවස්ථා මුල් කරගෙන අපි මේ මිය ගියපු කෙනා සිහිපත් කරනවා. එතනදී එතුමා ළඟින් ඇසුරු කළ හිතවතුන් ඥාතීන් ඒ සියලුම දෙනා එකතු වෙලා ඒ දවසේ මිය ගියපු කෙනා එයා ජීවත් වෙලා හිටපු කාලයේ එයා කරපු මැදිහත් වීම කෘතඥතාපූර්වක නැවත සිහිපත් කරනවා. ඊළඟට යම් විදිහකට ඒ කටයුතු කරගන්න බැරි වුණොතින් මා හිතනවා ඊටාම බරපතල විදිහට ඒ මිය ගියපු කෙනාට ආදරය කරපු හිතවත් වුණු හැමෝටම ලොකු හිත අමාරුවක් ඇති වෙනවා අපිට අපේ මිය ගියපු කෙනා වෙනුවෙන් ඒ යුතුයකම් මේ ආගමික චාරිත්‍ර ඉෂ්ට කරන්න බැරි වුණා කියලා. වෙන විදිහකට කිව්වොතින් 7 දවස يعني මිය ගියාට පස්සේ කරන ඒ ආගමික වතාවත්
ඒ ආගමේ අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැම ආගමකම කෙනෙකු මිය ගියාට පස්සේ යා වෙනුවෙන් අවසන් ගෞරව දක්වන චාරිත්‍ර විධි ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට ඒ ටික කරගන්න බැරි වුණොත් එතකොට ටිකක් හිතට අමාරුයි. 7 දවස ගත වෙන වෙලාවේ ආගමානුකූල විදිහට ඒ කටයුතු කරන්න බැරි වුණොත් හිතට අමාරුයි. 3 මාසෙ කරගන්න බැරි වුණොත් හිතට අමාරුයි. එතකොට එහෙම ගත්තාම මේ ආගමික කටයුතු වල තියෙන ප්‍රබල කොටසක් තමයි ජීවත් වෙලා ඉන්න අය සුවපත් වෙන්න මේ කටයුතු කරන එක අත්‍යවශ්‍යයි. ඒක කලේ නැත්නම් හිතට අමාරුයි. ඒක චුට්ටක් අපිට ව්‍යාප්ත කරන්න පුළුවන් යම් විදිහකට කාට හෝ තමන්ගේ ආදරය කරන මිය ගියපු කෙනෙක් මිය ගියාට පස්සේ අවසන් ගෞරවය දක්වන්න බැරි වුණා නම් මේ විදිහට ආගමික කටයුතු කරන්න බැරි වුණා නම් එහෙම කෙනෙක් ජීවත් වෙන්නේ තුවාල සහිතවයි කියන එක අපි අර සහකම්පණයෙන් යුක්තව හිතන්න පුළුවන්. මට මගේ මාමා, මට මගේ මල්ලි නේ තමගේ ඥාතිත්වය අනුව හිතන්න පුළුවන්. අවසන් කටයුතු ආගමික වතාවත් කරන්න බැරි වුණා නම් 7 දවසෙන් හෝ 3 මාසෙන් ඒ කරන කටයුතු කරගන්න බැරි වුණා නම් ඇත්තටම ඒක ඊටාම බරපතල විදිහට අපහසුයි. යම් කෙනෙක් මේ වෙලාවේ ලෝකේ ඉන්නවා නම් ඒ කටයුතු කරගන්න බැරි වුණු ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කොයිතරම් අමාරුවකින් වෙන්න පුළුවන්ද කියන එක අපට ගොඩනගා ගන්න පුළුවන් නම් අපට හිතන්න පුළුවන් නම් එතකොට අපි මංගල සමරවීර මහත්මයා අපින් අනුමෝදන් කරන තැනට සීමා නොවි ඊට වඩා අපිට පුළුල් වෙන්න පුළුවන්. නිකමට හිතන්න අපි ජීවත් වෙන රට වසර 30ක විතර බරපතල ගැටුමකට මුහුණ දුන්නු රටක්. ඒ ගැටුම තුල අප අතර ජීවත් වෙනවා අපි ඒ අය ආදරය කරපු කෙනා මිය ගියාට අවසන් ගෞරවය කරගන්න බැරි වුණු මිනිස්සු. ඊළඟට ඒ තමන්ගේ ආගමේ හැටියට පින් අනුමෝදන් කරන මොනවා හෝ ඒ ආගමික වැඩ කරගන්න බැරි වුණු මිනිස්සු. අපිට පුළුවන් නම් මේ මොහොතේ සහකම්පනය ඇති කරගන්න අපිට පුළුවන් වුණා එකතු වෙලා අපේ ඥාතියාට පින් අනුමෝදන් කරන්න. ඒ අවසන් කටයුතු හොඳින් කරන්න. නමුත් ඒ විදිහට කරගන්න බැරි වුණු හැම මිනිස්සෙකු ගැනම අපි සහකම්පනය ඇති කරගනිමු. ඒක ඒ කියන්නේ මා හිතන්නේ පින්කම වෙන්නේ අපි මොනවා හරි භෞතිකව හුවමාරු කිරීම නෙවෙයි. ඇත්තටම භෞතික දේවල් වලට වඩා අපට අපි හිතන විදිහ මේ සිද්ධිය අපිට උදව්වක් කරගන්න පුළුවන් නම් මේ විදිහේ කම්පණයකටපත් වුණු අනුත් මනුස්සයට දැනෙන්නෙත් මේ කම්පණයමයි. එතකොට ඒ අපි කම්පණයටපත් වුණු අපි අපේ ඥාතිය වෙනුවෙන් පින්කමක් කරලා හිත හදා ගන්නවා වගේ අනික් හැම කෙනෙක්ටම තමන්ගේ ආගමේ හැටියට ඒ කටයුතු කරගන්න ඕනේ. ඒක නොලැබුණොත් ඒ අයට තුවාලයි. මෙන්න මේ සහකම්පණය මං කියන හැම කෙනෙකුටම අපි මේ වෙලාවේ අපි මෘදු කරගමු. අපේ හිත මෘදු කරගෙන අපි උත්සාහ කරමු අනික් මිනිස්සුන්ට දැනෙන විදිය. ඉතින් 7 දවස් 3 මාසෙ කියන්නේ මේ විදිහට සුවපත් වීම ප්‍රමුඛ කරගත් ආගමික කටයුත්තයි. ඉතින් ඒ කටයුත්තයි අපි සිදු කරනු ලබන්නේ. මේ වෙලාවේ අපි අද මා හිතනවා මේ මෙතන ඉඳගෙන පිරිස වගේම සජීවී ලෙස සම්බන්ධ වෙනවා විශාල පිරිසක්. ඒ හැම කෙනෙකුම මා හිතනවා මංගල සමරවීර මහත්මයා සම්බන්ධයෙන් වන ආදරයක්, ගෞරවයක්, ඊළඟට සමීප බවක් එක්කයි මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. ඒ හැම කෙනෙක්ම එතුමා කෙරෙහි ලංවීමට එතුමා කෙරෙහි ගෞරවයෙන් සලකන්න බොහෝ දුරට හේතු වෙනවා. මා හිතනවා එතුමා හිතපු හැටි, එතුමා කටයුතු කරපු හැටි, එතුමාගේ මැදිහත් වීම කොයිතරම්නම් අපි මේ කතා කරන සහකම්පණයෙන් යුක්ත අන් හැම කෙනෙකු කෙරෙහිම කාරුණික වූ ලෙස බැලීම කියන කාරණෙත් එක්ක මං හිතනවා සම්බන්ධයි. ඉතින් අන්න එතන ඉඳලා අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මේ ලෝකෙට ජීවත් ඉපදින හැම කෙනෙකුම
ඊට පස්සේ ළමාවියක් ගත කරලා ඊට පස්සේ වැඩුණු පුද්ගලයින් බවට පත් වෙනවා. අපි ඔක්කොගෙම කතාව ගත්තොත් අපේ පුංචි ළමාවියක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් මේ සමාජයේ සමාජිකයෙකු බවට පත් වෙනවා. අපේ කතාව අවසාන වෙනකොට එතන අපිට තිබෙනවා අපේ මැදිහත් වීම මොකක්ද මේ මානව සංහතියේ ඉදිරි ගමනට කියන එක. සමහර විට බහුතර පිරිසක් ඉන්න පුළුවන් ඉපදිලා ජීවත් වෙලා මිය යනවා. ඒගොල්ලෝ කැපී පෙනෙන බරපතල මැදිහත් වීමක් කරන්නේ නැතිව. මේ හැම කෙනාම ඊටාම බරපතල කැපී පෙනෙන මැදිහත් වීම කරන්න අවස්ථාව ලබන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට අපාතර ජීවත් වෙන යම් පිරිසක් බරපතල මැදිහත් වීමක් කරනවා මානව සංහතියේ සහ මේ ජීව ලෝකයේ පැවැත්ම කොයි අතට යා යුතුද කියන එකට ඒක තීරණය කරන ආකාරයේ. එතනදී සමහර මැදිහත් වීමක් වෙන්න පුළුවන් මානව ශිෂ්ටාචාරයේ වඩා උස තැනකට ඔසවා තබන හිතන විදිහ වඩා උසස් කරන මැදිහත් වීම. ඒ වගේම ඇතැම් සාහසික පිරිසකගේ මැදිහත් වීම මානව සංහතියේ පිරිහීමට සහ අන්ජීව ලෝකයේ විනාශයට හානි කර දෙසට යන මැදිහත් වීම සිදුවිය හැකියි. අපි වඩා උසස් කොට සැලකන්නේ අපි එකතු වෙලා මානව සංහතියක් හැටියට අපි අගය කරන්නේ අර විදිහට තමන්ගේ ආත්මාර්ථකාමී අවශ්‍යතාව වෙනුවෙන් හෝ තම සමීපතමයන් තම ඥාතීන් තමන්ට පක්ෂායගේ පුද්ගලික ඒ අයගේ ආත්මාර්ථකාමී සතුට වෙනුවෙන් අන් සමස්තයේ පැවැත්ම නොතකා හැර කරන මැදිහත් වීම නෙවෙයි අපි මතක තබා ගන්නේ මානව සංහතියක් හැටියට අපිට මතක තියාගන්නේ නැවත නැවත ස්මරණය කරන්නේ මේ මානව සමාජය සහ ජීව ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කරන්න කරපු මැදිහත් වීම. එතකොට ඇත්ත වශයෙන්ම අපි ඔක්කොම මේ වෙනකොට කිසියම් සතුටුදායක ජීවිතයක් ගත කරනවා නම් අපි ඒ සතුටුදායක ජීවිතය ගත කරන්නේ එවැනි මේ මානව සංහතිය වඩා උසස් තැනකට ඔසවා තබන්න මැදිහත් වුණු මිනිස්සු නිසා. පුංචි උදාහරණයක් මා හිතනවා මේන් පරම්පරා 3-4ක් ඈතට යනකොට පාසල් අධ්‍යාපනයට ගැහැණු ළමයින් යා යුතුයද වගේ ප්‍රශ්න ඇති වුණු අවස්ථා අතීතයේ තිබිලා තියෙනවා. ගැහැණු ළමයි ඉස්කෝලේ යන්න ඕනද? එයාලා උයන්න පිහන්න දැනගත්තාම ඇති වගේ අදහස් දරපු කාල. අපි කවුරුවත් මේ වෙලාවේ එහෙම එකක් නිකමටවත් එහෙම කිව්වත් අපි hina වෙයි. නමුත් එවැනි හිතපු තත්වයේ ඉඳලා එහෙම කාන්තාවක් වීම පිරිමියෙකු වීම අධ්‍යාපනයට යනකොට විශේෂ කාරණයක් නොවේ කියලා හිතන මට්ටමට සමාජය ඉහළට එන්නේ යම් යම් පුද්ගලයන් කරපු මැදිහත් වීම නිසා. අපි දන්නවා ඉස්සර දරුවන් බිහි කරන එක සිදු වෙන්නේ නිවසේ. එතකොට නිවසේ මිස රෝහලට ගිහිල්ලා දරුවෙකු බිහි කිරීම උසස් කොට සැලකුවේ නැති කාල අතීතයේ තිබිලා තියෙනවා. එතකොට නැහැ දරුවටත් මවටත් ඊටාම සුරක්ෂිත රෝහලේදී කටයුත්ත වෙන එකයි කියන තැනට සමාජය ගමන් කරන්නේ පරම්පරාවක් දෙකක් තිස්සේ යම් යම් පුද්ගලයන් කරපු මැදිහත් වීම නිසා. අද දවසේ කවුරුවත් නිකමටවත් හිතන්නේ නැහැ ගැබිනි මවක් නිවසේ තියා ගන්න ඕනේ කියලා නෑ. කවුරුත් කියන්නේ වඩා සුරක්ෂිතයි හොඳම තැන රෝහල. එහෙම ගත්තහම අද දවසේ අපි සමහර භුක්ති විඳින දේවල් ඇත්තටම අපි දන්නේ නැහැ අපිට ඒවා ලබා දීමට යම් යම් දෙනා මැදිහත් වෙලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මෙතන ඉඳලයි මා අගය කරන්නේ පොදුවේ අපි ඔක්කොගෙම ජීවත් වන කාලේ මැදිහත් වීම මේ අපි ඉපදෙනකොට තිබුණු ලෝකයට වඩා යහපත් තැනක් බවට පත් කිරීම අපි හැමෝගේම කාර්යයක් වගකීමක් වෙනවා. ඉතින් මෙන්න මෙතන ඉඳලයි ජීවත් වෙන පුද්ගලයින්ගේ මැදිහත් වීම අපට අගය කරන්න පුළුවන් වෙන්නේ. අපි සිහිපත් කරන මංගල සමරවීර මහත්මයා එතුමා පුද්ගලිකව
එතුමා දේශපාලනයේ සක්‍රියව ඉන්න කාලයේ අවස්ථා දෙකකදී පුද්ගලිකවම හමුවීමට කැමති බව දන්වා සිටියා. ඉතින් නමුත් එතුමා ඒ සක්‍රීය පක්ෂ දේශපාලනයෙන් ඉවත් වුණාට පස්සේ එතුමා නැවත හමුවීමට කැමති බව දැන්වුවාම මම සතුටු වුණා හමු වෙන්න. අපි අතර ඉතාම හොඳ සුහද හමුවක් ඇති වුණා කෝට්ටේ වල්පොල රාහුල ආයතනයේදී. එතුමා හමු වීමට තීරණය කරන්නේ අර පක්ෂ දේශපාලනයෙන් ඉවත් වුණාම එහෙම මම තෝරගන්නේ ඇයි කියන එක කතා කළොතින් මේ අපි ජීවත් වන යුගයේ සමාජයේ මීට වඩා උසස් නිවුණු තැනක් බවට පත් කරන්න යන ගමන අතිශය සියුම් ගමනක්. ඒ ගමනේදී හරිම පරිස්සමෙන් ඉස්සරහට යා යුතු වෙනවා. විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලාත් දේශපාලන කාරණාවලට මැදිහත් වන සමාජයක. එතකොට ඒක ඇතුලේ මා පුද්ගලිකව උත්සාහ කරනවා භික්ෂු සංඝයාගේ කාර්යය වන්නේ පුද්ගලයින් මතවත් පක්ෂ වෙනුවෙන්වත් පෙනී හිටීම නෙවෙයි, ඊට වඩා උසස් තැනක ඉඳගෙන පොදු මිනිසුන්ගේ නිවීම සඳහා කරන මැදිහත් වීම. ඒක ඇතුලේ සිංහල ජාතිය, දෙමළ ජාතිය ඔය වගේ ජාති නැහැ. මනුෂ්‍ය වර්ගයා එතනිනුත් නොනැවතී මනුෂ්‍ය වර්ගයාට ජීවත් වෙන්න පුළුවන් හොඳ තැනක් කියන ඒ තනන ක්‍රියාවලියේ සියලු ජීව ලෝකයේ පැවැත්ම. ඒක විනාශ කරමින් මනුෂ්‍යයා ලබන සතුටක් නෙවෙයි, මේ සමස්ත ජීව ලෝකයේ ආරක්ෂාව, සමස්ත ජීව ලෝකයේ මිනිසා යනු බෙදා හදා ගන්නා පුද්ගලයෙක් මිස මේවායේ අයිතිකරුවාය කියන තැනින් වෙන් වෙලා යන ගමනට මැදිහත් වෙන එක. ඒ නිසායි මා එතුමා හමුවීම අර වගේ පක්ෂ දේශපාලනයෙන් ඉවත් වෙන තුරු මම එනේ කල් දාන්නේ. මම හිතනවා අපි ජීවත් වෙන සමාජය අපි ජීවත් වෙන්නේ අර ඉස්සෙල්ලා මම කිව්වා අතීත කාලයේ මැදිහත් වුණු මිනිසුන් නිසා අපි ඔක්කොම කිසියම් සතුටුදායක තත්වයක ජීවත් වෙන නමුත් බුදුදහම වැනි දහමකින් ආభాෂය ලැබපු සමාජයක් තිබිය යුතු තැනට අපි ළඟා වෙලා නැහැ කියන එක එම කිව්වා කියලා මං හිතන්නේ කවුරුවත් අහිතක් ඇති කරගන්න එකක් නෑ. බුදුදහමේ යෝජනා කරනවා උපත මත කිසිම මිනිසෙකු උසස් හෝ පහත් වන්නේ නැත කියලා. ඒ පුද්ගලයා කරන කියන කටයුතු අනුවයි මිනිසා උස් හෝ පහත් වන්නේ කියලා. එහෙම ගත්තහම කෙනෙකුගේ උපත මොන ජාතියට අයිතිද, මොන ආගම අදහනවද, මේ කෙසේවත් මිනිසෙකුගේ විශේෂ අයිතිවාසිකම් ලැබීමට හෝ තව කෙනෙකු දෙවැනි පන්තියේ පුරවැසියෙකු වීමට හේතුවක් නෙවෙයි. මනුෂ්‍ය වර්ගයා යනු මේ ලෝකයේ උත්පත්තිය ලැබපු හැම කෙනෙකුම උත්පත්තියෙන් සමානයි. ඊළඟට බුදුදහම යෝජනා කරනවා අපි ඉස්සෙල්ලා කියපු පරිදිම අපි ලෝකයේ අයිතිකරුවා නොවේ. මනුෂ්‍යයා ලෝකයේ අයිතිකරුවා නොවේ. ලෝකයේ සියල්ල බෙදා හදාගත්තේ පද්ධතියේ එක සමාජිකයේ පමණයි. ඒ පද්ධතිය කඩා වැටුනොත් මනුෂ්‍යයාට ජීවිතයක් නැහැ. ඒ නිසා මේ පද්ධතිය ආරක්ෂා කර ගැනීම පිළිබඳව. ඒකට එහෙම ගත්තහමත් මා හිතනවා බුදුදහමින් ආభాෂය ලැබපු සමාජයක, බුදුදහමින් ආభాෂය ලැබපු රටක සමහරට දියුණුව සංවර්ධනය වගේ දේවල් ගැන හිතනකොට ඒක ඊටාම වෙනස් සහ උසස් තත්වයක තිබිය යුතුයි. නමුත් එවැනි තත්වයක් අප දකිද්දෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි, යම් ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්න ලියා ගන්නා ක්‍රමය ගත්තහම මේ පණිවිඩයේ මොන වගේ උත්තරද තියෙන්නේ, මොන වගේ ප්‍රවේශයක්ද යෝජනා කරන්නේ කියන එක දිහාට හැරිලා එතනින් පිළිතුර ගොඩනගා ගන්නවා නම් සමහර විට අපේ සමාජයේ අපි මුහුණ දෙන බොහෝ ප්‍රශ්න නිමාවටපත් වෙනවා ඇත්තේ ලේ වැගිරීම් වලින් තොරව, මනුෂ්‍ය ඝාතන වලින් තොරව, අතුරුදහන් වීම වලින් තොරව. නමුත් මෑත අවුරුදු 50ක 60ක ඉතිහාසය දිහා බැලුවහම මා හිතන්නේ නැහැ බුදුදහමින් ආభాෂය ලැබපු සමාජයක රටක පිළිතුරු
ඒ කියන්නේ ප්‍රශ්න විසඳා ගන්නා ක්‍රමයට අපේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා. ඉතින් මෙන්න මේ පසුබිමේ ඉඳගෙනයි මා හිතනවා ඇයි අපේ මැදිහත් වීම මේ අපේ ජීවත් වෙන ලෝකය වඩා සුවපත් කරන තැනක් බවට පත්විය යුත්තේ කියන එක වගේම ඒ සඳහා අපි මාර්ගය තෝරගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කළ යුතු වන්නේ. මෙතනදී දැන් බුදුදහමින් එන පිළිතුරු මාර්ගය තනා ගැනීම සම්බන්ධයෙන් එන වැඩපිළිවෙල ගත්තහම කැපී පෙනෙන ලක්ෂණයක් තිබෙනවා බොහෝ විට මගහැරෙන බුදුදහමින් යෝජනා කරනවා අපි යම් කෙසේ ඵලයක් යමක් යම් අපිටම වඩා හොඳ සමාජයක් හැදීම කියලා අපේ ඉලක්කය. ඒ වඩා හොඳ සමාජයක් හැදීම සඳහා තෝරා ගන්නා මාර්ගය ඒ අපි ගොඩනගන්න යන සමාජය පිළිබිඹු වෙන එහෙම නැත්නම් ඒ අපි අපේක්ෂා කරන්නේ වඩා හොඳ තැනක් හදන්න නම් අපි තෝරා ගන්න ඒක හදන්න තෝරා ගන්නා පාරත් මාර්ගයත් යහපත් එකක් විය යුතුයි කියලා. වෙන විදිහකට ගත්තොත් අපි හිතමු කිසියම් පිරිසක් හිතනවා කියලා අවි අතට අරගෙන බලය ලබාගෙන ඊට පස්සේ හොඳ සමාජයක් හදනවා කියලා. බුදුදහම එන පණිවිඩය ඊට වෙනස්. බුදුදහම යෝජනා කරනවා අපි තෝරා ගන්නා මාර්ගය විසින් ඵලය මොකක්ද කියලා තීරණය කරනවා. එතකොට නපුරු පාරෙන් ගිහිල්ලා යහපත් උත්තරේ හදන්න පුළුවන් කියලා බුදුදහම යෝජනා කරන්නේ නැහැ. තෝරා ගන්නා මාර්ගය විසින්ම ඵලය තීරණය කරනවා. සමහර විට හිතෙන්න පුළුවන් අපි මේ විදිහට ගිහිල්ලා බලය අතට අරගෙන ඊට පස්සේ දවසේ ඉඳලා හොඳ රටක් හදනවා කියලා හිතුවට ඒක කරන්න බෑ. අර තෝරගත්ත මාර්ගයේ විසුණුයි ඵලය නිර්මාණය කරන්නේ. දැන් අඟුලිමාල කතාව වගේ ගත්තාම අඟුලිමාලගේ කතාවේ එනවා එයාට පස්සේ ආපහු හැරෙන්න බෑ. ඒක විසින්ම එතනින් එහාට දිගටම මාර්ගය තීරණය කරනවා. එතකොට මා හිතනවා වඩා යහපත් සමාජයක් ඇති කිරීම කියන වැඩේ වඩා පහසු වෙන්න පුළුවන් ආයුධ වලින් ගොඩනංවන එක ඒක පේන්න පුළුවන් හරි ඉක්මනින් උත්තරේ හොයන්න පුළුවන් කියන එක. නමුත් ඊටාම දිගු කාලීන විදිහට බැලුවහම එවැනි උත්තර අවසන් උත්තර බවට පත් වෙන්නේ නැහැ. ඉතින් බුදුදහම යෝජනා කරනවා ඊටාම බරපතල විදිහට අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය පදනම් කරගත්ත වැඩපිළිවෙලකින් ගොඩනගන යහපත් වූ සමාජයක්. මම අද දවසේ මේ ධර්ම දේශනාවේ මූලික වශයෙන් අද අපි සිහිපත් කරන මංගල සමරවීර මැතිතුමා එයාගේ ජීවිත කාලයේ වැඩි කාලයක් මේ රටේ ජනතාව කවුරුත් දන්නේ දේශපාලනයේ නියැලුණු චරිතයක් හැටියට. එතකොට මෙතන එකතු වෙන පිරිස ඔබ හැම දෙනා එකතු වෙන්නේ ඒ නිසා නෙවෙයි ඥාතීත්වයත් එක්ක පවුලේ අය. නමුත් මේක අහන මේන් බැහැරව සිටින ගොඩාක් දෙනා එතුමා අඳුනනවා මං හිතනවා ඒ දේශපාලන වශයෙන් කරපු මැදිහත් වීම නිසා. මං කැමති ඒ නිසා බුදුදහමේ ඉගැන්වෙන දේශපාලන දර්ශනය ගැන යමක් සාකච්ඡා කරන්න. සාමාන්‍යයෙන් 7 දවසේ ධර්ම දේශනාවේ 3 මාසේ ධර්ම දේශනාවේදී වැඩිපුර ගැඹුරු කාරණා කතා කරන්න යන්නේ නැහැ. මොකද කෙනෙකු මිය යාමෙන් කම්පණයටපත් වෙලා ඉන්න කෙනා සුවපත් කරන එකයි ඒ ධර්ම දේශනා දෙකේම කාර්යය. නමුත් ඔබ හැම දෙනා මා හිතනවා යමක් දෙස බලන්න එවැනි බරපතල කම්පන තත්වයක ඉන්නව නෙවෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් තත්වයක ඉන්නේ. ඒ වගේම මේ වැඩසටහන අන් හැම දෙනාමත් මා හිතනවා යමක් විවෘතව බලන්න පුළුවන් තත්වයේ ඉඳලයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. එකක් තමයි බුදුදහමේ ඉගෙන කරන්න ගියොතින් මම හිතනවා අපිට මේ අද දවසට ගලප ගන්න අමාරුයි. රජෙකුගෙන් අපේක්ෂා කළ දේ එකක්.
අපි ඉන්නේ රජුන් ජීවත් වන කාලයක නෙවෙයි ජන සම්මතයෙන් අපි ඔක්කොම සාමූහිකව පත් කරන පාලකයෙක් ඉන්න ඒ වගේම කිසියම් කාලයකට පස්සේ පාලනය වෙනස් කරන්න පුළුවන් කාලයක අර රජ්ජුරෝ ඉන්න කාලේ තමයි තේන රාජා භවතු ධම්මිකෝ කියලා ගාතාව කියන්නේ නියම කලට වැසි වසීවා අස්සනුසාර වේවා රජු දෙහැමි වේවා වගේ ප්‍රාර්ථනා කරන්නේ මොකද ප්‍රාර්ථනා කරනවා අර වෙන කරන්න දෙයක් නැහැ රජ්ජුරෝ මිය යනකම්ම රජ්ජුරෝ හැබැයි ජන සම්මත යුගයක අපි හිම ප්‍රාර්ථනා කර කර ඉන්න අවශ්‍ය නැහැ සුදුසු නැත්නම් මිනිසුන්ට පුළුවන් එක වෙනස් කරන්න ඉතින් ඒ නිසා මේ සාකච්ඡාවේදී තාම වැදගත් මේ රාජාණ්ඩු යුගයක නෙවෙයි අපි ඉන්නේ කියන එක තේරුම් ගන්න ඒ වගේම මේක අහන සහ අපි පොදු ජන සමාජයේ එක්ක දැනුම බෙදා ගන්නකොටත් අපි හැකි තරම් මිනිසුන් ඥානනය කරන එක දැනුවත් කිරීම අවශ්‍යයි. තවදුරටත් රාජාණ්ඩු යුගයක නෙවෙයි අපි ඉන්නේ කියන එක පැහැදිලිවම තේරුම් ගන්න කියලා. නැත්නම් භාගයක් රාජාණ්ඩුවනේ භාගයක් ඔළුවේ තියෙන රාජාණ්ඩු පිළිබඳ අදහස නම් එතකොට අපේක්ෂා කරනවා රජෙක්. එතකොට ඊට වඩා දියුණු ලෙස හිතන්න පුළුවන් මිනිස්සු පුද්ගලයා වැදගත් වෙන්නේ නැහැ වැඩපිළිවෙල දැක්ම දර්ශනය ගැන කතා කරන්න පුළුවනි. එතකොට මෙන්න මේ අවධිය ඇති කරගෙන අපි සලකා බැලුවොත් මූලික ඉගැන්වීම් සූත්‍ර 3ක් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එකක් තමයි අග්ගඤ්ඤ සූත්‍රය, දෙක කූටදන්ත සූත්‍රය සහ චක්කවර්ති සිහනාද කියන සූත්‍ර. මම මේවා මූලික වශයෙන් අරගෙන සාකච්ඡා කරන්න කැමතියි. අග්ගඤ්ඤ සූත්‍රය තමයි විස්තර වෙන්නේ රාජ්‍යයේ ආරම්භය පිළිබඳ බෞද්ධ කතා පුවත. එතකොට මේක කතාවක ස්වරූපයෙන් තිබෙන්නේ එහි එන ආකාරයට පාලකයා පත්වීම යනු මිනිසුන් සාමූහිකව එකතු වෙලා කරගන්නා වූ තෝරා ගැනීමක්. බුදුදහමේ පාලකයා පත්වීම සම්බන්ධයෙන් එන්නේ මිනිස්සු ජීවත් වෙනකොට වඩා ශක්තිවන්තයින් විසින් දුර්වලයින් පෙළෙන තත්වයක් ඇති වුණාම ඒ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කරන්න බැරි අයගේ වත්කම් යම් යම් දෙනා සොරකම් කරන තත්වයකදී පිරිස එකතු වෙලා සාකච්ඡා කරලා තීරණය කරනවා අපි හැම කෙනාගේම ආරක්ෂාව යහපැවැත්ම වෙනුවෙන් පාලනයක් ගොඩනංවා ගැනීමට පාලනය කිරීම සඳහා කෙනෙකු පත් කර ගනිමු. එතකොට එයා කළ යුතු කාර්යයන් ඒගොල්ලෝ තීරණය කරලා ඊට පස්සේ එයාගේ ජීවත් වීම සඳහා තමන් නිෂ්පාදනය කරන දෙයින් යමක් දෙන්න. එතකොට මේක නම් කරනවා මහා සම්මත කියලා. සාමූහිකව කරන ලද සම්මතයකින් පත් කරගත්ත පාලකයා කියන එක. එතකොට බුදුදහමේ මූලික වශයෙන් එන පාලනය සම්බන්ධයෙන් අදහස වන්නේ යම් පුද්ගලයෙකු පෙර කරන ලද පින්වල ඵලයක් හැටියට පාලකයා වෙනවා කියලා නෙවෙයි. දෙවනුව එයා සුවිශේෂ බලයක් සහිතයි මිනිසුන් යටපත් කොට පාලනය කිරීමට කියලා අදහසක් එහි ඇත්තේ නැහැ. පාලකයා යනු අපි අතරම තවත් එක මිනිස්සෙකු පමණයි. එයා ඒ පාලනයට පත් කරනු ලබන්නේ මිනිසුන් විසින් පොදුවේ කිසියම් කාර්යයක් කිරීම සඳහා. එතකොට එහෙම ගත්තහම බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් එන පාලකයා සම්බන්ධ අදහස වෙන්නේ අසීමිත බල සහිත පුද්ගලයෙක් නෙවෙයි. Tamanට කැමැති පරිදි කටයුතු කිරීමේ පාලනය කිරීමේ සම්පත් Tamanට තම දරුවන්ට තම පරම්පරාවලට එකතු කර ගැනීමට අයිතියක් තියෙන පුද්ගලයෙකු හැටියට නෙවෙයි. ඔහු ඒ තනතුරටපත් කරන්නේ මිනිසුන් විසින් පොදු යහපත සඳහා පාලන කටයුතු කරන්න. ඒක බොහොම පැහැදිලි. වෙන කිසිම අර්ථකථනයක් දෙන්න ඉඩක් නැහැ. එයාට 아무තු සුවිශේෂ බලයක් නැහැ. මිනිසුන් දුන් වගකීමක් පමණයි. ඒ වගකීම ඉටු කිරීම නැත්නම් පොදු යහපත ඇති කිරීම සඳහායි එතනටපත් කරන්නේ. මේක ඊටාම නිර්වුල්ව අපි තේරුම් ගැනීම අවශ්‍යයි. සමහර විට බෞද්ධ සමාජවල ඊටාම විශාල බලතල සහිත රජුන් අපේක්ෂා කරන තත්වයන්
යම් යම් කාලවල දකින්න ලැබෙනවා. මා ඊටාම නිර්වුල්ව කියනවා බුදුදහමේ මුල් ඉගැන්වීම් වලින් එවන්නක් නෙවෙයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක නෙවෙයි තිබෙන්නේ කියන එක. ඊළඟට කූටදන්ත සූත්‍රයේ විස්තර වෙනවා එක පාලකයෙක් එයා තමන්ගේ ජයග්‍රාහී බව රාජශ්‍රීයෙන් උදම් වෙලා උත්සව පවත්වන්න හදන වෙලාවේ එයාගේ උපදේශකවරයා මඟ පෙන්වනවා මිනිසුන් දුගී බවින් පීඩා විඳිනවා ඊළඟට ඒ දුගී පීඩිත තත්වය මත සොරකම් වැඩි වෙලා තිබෙනවා ඔබ හිතන්න පුළුවන් රජු හැටියට රාජ්‍ය බලය යොදලා වදයට ලක් කළා මේව පාලනය කරන්න පුළුවන් කියලා ඒක නෙවෙයි ක්‍රමය ඊළඟට එනවා සම්පූර්ණ විස්තරයක් අර පීඩිත දුගීභාවයෙන් ජන සමාජය ගොඩ ගැනීම සඳහා පාලකයා මැදිහත් විය යුතු ආකාරය. ඒක ඇතුලේ විස්තර වශයෙන් එනවා ගොවිතැන් කරන මිනිසුන්ට ගොවිතැන වඩා හොඳට කරගෙන යන්න රාජ්‍ය කරන මැදිහත් වීම. ව්‍යාපාර වෙළඳාම් කරන ඒවා යහපත් ලෙස ගෙනියන්න රාජ්‍ය මැදිහත් විය යුතු ආකාරය. මේ විස්තර ලයිස්තුවේ මම නැවත කියන මේක තියෙන කූටදන්ත සූත්‍රයේ ඒ විස්තරයේ අන්තිමට එනවා ඊළඟ මිනිසුන් වදයට ලක් කළ දඬුවමින් පාලනය කිරීම කියන එක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ඊළඟට මිනිසුන් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි සත්ව ඝාතනය ගහකොළ විනාශ කිරීම තනකොළ දක්වා එතන සාකච්ඡා වෙනවා මේවා ආරක්ෂා කරන්න මේකට ඒ විදිහට වූ ලෝකයක් තනන්න මැදිහත් වෙන්න අන්න ඒක ඇතුලේ උත්සව පැවැත්විය යුතු ජයග්‍රාහී තත්වය තිබෙන්නේ කියලා. එතකොට දැන් ඒ කූටදන්ත සූත්‍රයේ එන විස්තරය ගත්තහම ඒකෙදිත් දැන් මේ සාකච්ඡාව තියෙන්නේ රජෙක් ගැන. නේ අපි හොඳට මතක තියාගන්න ඕන මේ සාකච්ඡාව වෙන්නේ අර විදිහේ පාරම්පරික තාත්තගෙන් පුතාට බලය යන රාජාණ්ඩු ක්‍රමයක. ඒක ඇතුලේ ඉඳගෙනයි පුරෝහිතයෙකු මාර්ගයෙන් කරන මැදිහත් වීම කතා කරන්නේ. ඔබට උත්සව පවත්වන්න පුළුවන්. හැබැයි ඒක ශිෂ්ට සම්පන්න නැහැ. මිනිසුන් දුගීභාවයෙන් පීඩාවටපත් වෙලා ඉද්දී ඒ වගේම ඒක නිසාම සොරකම ඇති වෙලා තිබෙද්දී ඔබට පුළුවන් ඕන නම් රාජ්‍ය බලය යොදලා වදයට ලක් කරලා පාලනය කරන්න. හැබැයි ඒක නෙවෙයි වැඩේ. ඊළඟට විස්තර කරනවා කල යුතු මැදිහත් වීම. ඊළඟට චක්කවර්ති සීහනාද සූත්‍රයේ දීර්ඝ වශයෙන් විස්තර කරනවා චක්කවර්ති රජු වඩා බලවත් පාලකයෙකුගේ මැදිහත් වීම ගැන. එතනදී කතා කරන්නේ ආයුධ කොච්චර රැස් කරන්න ඕනේද කියලා හමුදා බලය ශක්තිමත් කිරි ඊට වඩා කතා කරන්නේ සාමාන්‍යයෙන් වඩා ශිෂ්ට සම්පන්න ගුණගරුක මිනිසුන් තැනීම පිළිබඳව. එතකොට එහෙම ගත්තහම මේ බුදුදහමේ එන දේශපාලන දැක්ම දර්ශනය සලකලා බැලුවහම ඒකෙන් එන්නේ නැහැ විශාල බලයක් ගොඩනගාගත් ප්‍රොජෙක්ට් පිළිබඳ අදහසක්. ඒ වගේම මිනිසුන් පෙළන මිනිසුන් නොතකා හැර කටයුතු කරන පාලනයක් පිළිබඳ අදහසක්. ඒ වෙනුවට පාලකයාගෙන් අපේක්ෂා කරපු වැඩ කොටස් ගත්තහම ඇත්තට මනුෂ්‍ය වර්ගයා පමණක් නොවේ ගහකොළ සතා සීපාවාගේ පවා ආරක්ෂාව ගැන හිතන මැදිහත් වීමක් තමයි බුදුදහමෙන් එන දේශපාලන දර්ශනය වන්නේ. ඊළඟට දැන් මේ මං කතා කළේ එක්සුයි සලකන්න පුළුවන් ඒ අටවැදෑරුම් වූ මැදිහත් වීම ප්‍රධාන අංශ 3ක් යටතේ කතා කරන්න පුළුවන්. ඒකෙදි ප්‍රධාන වශයෙන් එතන කතා කරනවා මිනිසුන්ගේ පිටතට පෙනෙන හැසිරීම් සකස් කර ගැනීම පිළිබඳව. මිනිසු කතා කරනකොට වචනය ඊළඟට අනිකුත් අපි හිතමු අයත් එක්ක අපි කටයුතු කරනකොට මේ වගේ පිටතට පෙනෙන අපේ හැසිරීම් සකස් කර ගැනීම ඊළඟට අපේ සිත සකස් කර ගැනීම පිළිබඳව ඊළඟට ලෝකයේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන එබඳු වූ ලෝකයේ සමග මම මැදිහත් වන්නේ කොහොමද?
ඔන්න ඔහොම අපට අංශ 3ක් යටතට ගොනු කරන්න පුළුවන් බුදුහාමුදුරුව පෙන්වා දෙන වැඩපිළිවෙල. එතකොට හොඳටම පෙනෙන දේ තමයි ඒ එකම තැනකවත් නෑ පිටත කරන කිසියම් ඉදිකිරීමක් පූජාවක් උත්සවයක් වැනි දේ එතන සාකච්ඡා කරන්නේ අපි දිහාට තමන් දිහාට හැරිලා මගෙන් පිට වෙන වචනය මේක සත්‍යද මේක සත්‍ය වුණත් මේක කිය යුතු වෙලාවද මම මේක කියනකොට කෙනෙකුට හානියක් නොවන ආකාරයට මම මගේ වචන පෙළගස්වන්නේ කොහොමද මෙන්න මේ විදිහට ඌ අවදි සිහියෙන් යුක්තව මම මගේ වචනය පිට කරන එක ඊළඟට අනිකුත් මගේ මැදිහත් වීම ගත්තාම මට කොච්චර කැමැත්ත තිබුණත් දෙයක් මා සතු කරගන්නකොට මට අයිති නැති දෙයක් මට නොදුන් දෙයක් මම ගන්නෙ නැහැ කියන එක ඊළඟට අනිකුත් ඒ අන් අයත් එක්ක වැඩ කරනකොට අන් කෙනෙකුගේ කැමැත්තෙන් තොර දෙයක් මම ලබන්නේ නැහැ කියන එක. මෙන්න මේ විදිහට ඌ අපේ මැදිහත් වීම සකස් කර ගැනීම ඊළඟට අපි ජීවත් වීම සඳහා තෝරා ගන්නා වෘත්තිය ගත්තාම ඒක අන්ජීව ලෝකයේ පැවැත්මට හානි කර නොවන එකක් වීම මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට හානි කර නොවන එකක් වීම මෙන්න මේ විදිහට අපේ පිටතට පෙනෙන හැසිරීම සකස් කර ගැනීම ඊළඟට අනික් කාරණේ තමයි අපේ සිත සම්බන්ධයෙන් වන එතකොට ඒක උදව් වෙනවා අපි ඉස්සෙල්ලා කතා කරනකොට කිව්වා අපෙන් පිට වෙන වචනය මේක හරිද මේක කිය යුතු වෙලාවද මම කොහොමද මේක හානි කර නොවන විදිහෙන් ලෝකේ පවත්නා ස්වභාවය නිරන්තරයෙන් වෙනස් වෙනවා ඕනෑම තත්වයක් අපිට හිතෙන්න පුළුවන් මේක අන්තිම වාසනාවන්තයි කියලා හැබැයි බුදුදහම යෝජනා කරන ඔය කියන ඕනෑම තත්වයක් වෙනස් වීමට නියමිතයි කියන එක දැනගන්න එක මේ වෙලාවේ තියෙන තත්වය අන්තිම නරක වෙන්න පුළුවන් ඊළඟට අපේ ජීවිතයේ යම් යම් අවස්ථාවලට මුහුණ දෙන්න පුළුවන් මේක ඊටාම දරුණුයි නරකයි කියලා හැබැයි කඩා වැටෙන්නේ නැතුව අපට එකට මුහුණ දීමට ශක්තිය ගොඩනගා ගන්න පුළුවන් මේ පවත්නා තත්වය වෙනස් වීමට නියමිතයි මේක හැමදාම තිබුණු එකක් නෙවෙයි මේ වෙනකොට ඇති වෙලා තියෙන දේ ඉදිරියේදී වෙනස් වෙනවා කියන එක අන්න ඒ විදිහට ලෝකය දැකලා අපි කරන මැදිහත් වීම සකස් කරගන්න බුදුහාරු යෝජනා කරනවා එකක් තමයි ඒ විදිහට හැමදේම වෙනස් වෙනවා නම් අපි දැඩිව අල්ලගන්නේ නැහැ හැමදේම වෙනස් වෙනවා කියන එක දෙවනුව යෝජනා කරනවා අර කේන්තියෙන් තරහින් ඉවත් වීම පිළිබඳව අපිට වැඩ කරන් යනකොට තරහ එන්න පුළුවන් කේන්තිය එන්න පුළුවන් බුදුදහම යෝජනා කරනවා අර හේතුඵලවාදී විදිහට වෙනස් වෙන තත්වයන් යටතේ ඇතිවන තත්වයක් ඵලයක් ගැන හිතලා ඒකත් එක්ක ගැටුමක් ඇති කරලා වෛරයක් තරහක් ඇති කරගන්න එකේ තේරුමක් නැහැ. එතකොට ඒ වායේ ස්වභාවය අපි තේරුම් ගත්තට පස්සේ අපිට තරහින් අයින් වෙන්න පුළුවන්. ඊළඟට බුදුදහම යෝජනා කරනවා කරන මැදිහත් වීම අවිහිංසාවාදී මැදිහත් වීමක් කරගන්න. එතකොට ඔය තමයි බුදුදහමේ එන අටවැදෑරුම් වූ විමුක්ති වැඩපිළිවෙල මම කියපු කොටස් 3ක් යටතේ සලකන්න පුළුවන්. එතකොට පෙනෙනවා ඇති මෙතන මොකක්වත් තිබුණේ නැහැ එළිය කරන පූජාවක්, එළිය කරන පෙරහැරක්, එළිය කරන ඉදිකිරීමක් ඔය මොනවත් නැහැ. බුදුදහම යෝජනා කරන්නේ තමන් වෙනස් වෙන්න, ලෝකයේ සමග තමන් ගනුදෙනු කරන විදිය සකස් කරගන්න. එතකොට මෙන්න මේ දාර්ශනික පදනමේ ඉඳගෙන අපි දේශපාලනය ගැන හිතනවා නම් එතකොට මා හිතනවා අපි හැම කෙනෙක්ම කරන මැදිහත් වීම යනුවර අපි ඉස්සෙල්ලා කිව්වා වගේම තිබෙන තත්වයෙන් උස තැනකට මේක ඔසවා තබන්න කරන මැදිහත් වීමක්. මා හිතනවා මංගල මහත්මයා මා එතුමා සමීපව ඇසුරු කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මා එතුමාගේ දන්නා දේවල් ප්‍රමාණයක් තියෙනවා. මා දන්නා තරමින් එතුමා කවදාවත් ජාතිවාදී වුණේ නැහැ. මා හිතනවා මන් නිවැරදි කිසිදාක ජාතිවාදී වුණේ නැහැ. ඒ වගේම කිසිදාක ආගම්වාදී වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි දැන් ඊළඟට එන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. දැන්
කුලවාදයේ සම්බන්ධ කාරණේ. ඊළඟට උපත මත මිනිසුන් වර්ග කරන ભેද කරන ක්‍රියාවලියක මා දන්නා තරමින් එතුමන් නියැලිලා නැහැ. ඊළඟට බලය ලබා ගැනීම සඳහා වන ව්‍යාපෘතිවල කෙටි කාලීන සහ හරි ඉක්මන් ක්‍රමය තමයි ජාතිවාදය ඇවිස්සීම. එතකොට අපි හිතමු වඩා අර මං ඉස්සෙල්ලා කිව්වා වඩා හොඳ යහපත් දෙයක් කරන්න හිතාගෙන අපි බලය ගන්න ඕන. බලය ගන්න නම් ලේසි ක්‍රමය තමයි ජාතිවාදය ඇවිස්සීම කියලා කවුරු හරි හිතනවා නම් බුදුදහම යෝජනා කරනවා ඒ පාරේ ගිහිල්ලා හොඳ එකක් හදන්න බෑ. ඒ තෝරගත්ත පාර විසින් ඊට පස්සේ තමන්ගේ ගමන සම්පූර්ණයෙන් කරලා බලයට ඇවිල්ලා දැන් ඒව ඕන නෑ. දැන් අපි මේ හොඳ එක හදමු කියලා කරන්න බෑ. හැරෙන්න බෑ. අර අඟුලිමාලගේ අඟිලිමාලේ වගේ ඒ පාරේ හැරෙන්න බෑ. ඉතින් එහෙම ගත්තහම මා හිතනවා එතුමාගේ පාරේ මා දන්නා තරමින් එවැනි දේ නැහැ. ඒක මා වැඩිපුර හුවා දක්වන්නේ කෙනෙකුට ඕනනම් කියන්න පුළුවන් මොකක්ද ඔකේ විශේෂත්වය දේශපාලකෙක් වුණම ජාතිවාදී වෙන්න ඕනේ නැහැ තමයි ආගම්වාදී වෙන්න ඕනේ නැහැ තමයි කියලා. නමුත් ඒක විශේෂ වෙන්නේ අපේ රටේ බලය ලබා ගැනීම සඳහා වන පාර ගොඩනගන්නෙම බොහෝ වෙලාට ජාති අප රටේ එකට ජීවත් වන ජන ප්‍රජාවන් ભેද බින්න කිරීමෙන් ආගම් වශයෙන් වෙනස් වූ ආගම් අදහන්නන් එකිනෙකාට එරෙහිව පිළිගැස්වීමෙන් වන නිසායි ඒ මැදිහත් වීම සුවිශේෂ වන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් බුදුදහමේ එන ඉගැන්වීම් අනුව උපත මත කිසිවෙකු දැන් අපි හිතමු කිසියම් නිර්මාණවාදී විදිහකට හිතුවොතින් පිරිමියෙක් හැටියටත් ගැහැණියෙක් හැටියටත් ඉපදිනවා කියලා අපිට තීන්දුව කරන්න පුළුවන්. මං ගැඹුරට දන්නේ නිර්මාණවාදය ගැන. නමුත් ඕනනම් හිතන්න පුළුවන් පිරිමියා ගැහැණිය. මේ දෙක තමයි ස්වභාවික. මීට වෙනස් වූ යම් තත්වයක් තිබෙනවා නම් ඒක අස්වාභාවිකයි වගේ අදහසක්. බුදුදහමේ එන ඉගැන්වීම අනුව හේතුඵලවාදී විදිහට කිසිදාක දෙදෙනෙකු සමාන වන්නේ නැහැ. මක් නිසාද අපි ඔක්කොම හේතුඵල ක්‍රියාවලියක ප්‍රතිඵල. එතකොට මම මගේ මවගේ කුසේ පිළිසිඳ ගන්නකොටම මම සුවිශේෂයි. ඊළඟට මම මගේ මවගේ කුසේ පිළිසිඳ ගන්නකොට අය වඩා තරුණ නම් ඊළඟට ඇයගේ ජීවත් වෙන එයා කියන්නේ දුගීභාවයේ වගේ දේවල් වලින් පීඩා විඳිනවා නම් වෙන මොනවා හරි රටේ අර 89 වගේ කලබල කාලෙක නම් එතකොට ඇගේ කුසේ මම වැඩෙනකොටම මං වැඩෙන ආකාරය එක්තරා හැඩයක් ගන්නවා. මගේ මල්ලි අම්මගේ කුසේ පිළිසිඳ ගන්නකොට රටේ තත්ත්වය වෙනස්. මවගේ ශරීරයත් එයා වැඩුණු කෙනෙක්, මුහුකුරා ගියපු කෙනෙක්, එයාගේ පෞල් ජීවිතයත් වඩා ශක්තිමත්. මේ වගේ නම් මගේ මල්ලි මවගේ කුසේ වැඩෙනකොටම පිළිසිඳ ගන්නකොටම එයා විශේෂයි. එතකොට අපි උපදිනකොටම අපි හැම එක්කෙනෙක්ම සුවිශේෂයි. අපි එක එක්කෙනා වෙනස්. ඊළඟට අපි වැඩෙන පරිසරය ගත්තාම මම ලදරු පාසලේදී හමු වුණු යාළුවෝ මගේ ලදරු පාසලේ ගුරුවරිය නෙවෙයි මගේ මල්ලිට හම්බ වෙන්නේ. එතකොට අපි වැඩෙන පරිසරය අත්දැකීම් වශයෙන්ුත් අපි වෙනස්. එතකොට අපි වැඩුණු පුද්ගලයන් වෙනකොට අපි ඔක්කොම සුවිශේෂයි. පිරිමි ගත්තොත් පිරිමිසයක් ගත්තොත් පිරිමිසයම සිය ආකාරයි. කාන්තාව සිය දෙනෙක් ගත්තොත් සිය දෙනා සිය ආකාරයි. මම මේ කියන්නේ බුදුදහමේන අදහස. එහෙම ගත්තහම මිනිස්සයෝ ඕනෑම තත්වයක කෙනෙකු බාර ගැනීමට තරම් අවිහිංසාවාදී විය යුතුයි. ඒක තමයි බුදුදහමේන අදහස. එතකොට මා හිතනවා අප සමාජයේ ජීවත් වෙන ඕනෑම මිනිස්සෙකු පිළිගන්නට පුළුවන් විදිහට අන්න එවැනි චින්තනයක් මා එතුමා තුල දකිනවා. එතකොට මා හිතනවා මම මේ කතා කරන මාතෘකාව මේ විදිහට කොතනකවත් එලිපිට කතා කරන්නේ. නමුත් බුදුදහමේ කියවෙන අවිහිංසාවාදය යනු හැම මිනිස්සෙක්ම පමණක් නෙවෙයි හැම ජීවියෙක්ම එයා විදිහට පිළිගැනීම. අපේ විනිශ්චයන් මත එයා විනිශ්චය කරන්නේ නැති.
මං හිතනවා එහෙම පෙනී හිටින්න ලොකු ශක්තියක් අවශ්‍යයි. ඉතින් මා හිතනවා මෙන්න මේවා මං අගය කරන්නේ බුදුදහමේන අවිහිංසාව යනු ඒක පූර්ණ අවිහිංසාවක් වෙන්න ඕන. ඒක ඇතුලේ හැම කෙනෙකුටම පිළිගැනීමක් ලැබෙන්න ඕන. හැම කෙනෙකුම ඇතුළත් විය හැකි තැනක් බවට පත් කරන්න ඕන. බුදුදහමේන අවිහිංසාවාදී දහම යනු බුදුදහමේ තිබෙන අවිහිංසාව සක්‍රිය කරනවා යනු අන්න ඒකයි. එහෙම හිතන්න පුළුවන් මිනිස්සෙකු යනු අතිශය දියුණු මිනිස්සෙක්. ඉතින් මෙන්න මේවා මා ඔසවා තබන්නේ අප ඉලක්ක කරනවා නම් අප සමාජයේ කොතැනකට හරි යා යුතුයි කියලා මා හිතනවා. ඔන්න ඔය ආකාරයේ වූ අවිහිංසාවාදී සමාජයක්. ඉතින් බුදුදහම යෝජනා කරන්නේ ඔය වගේ අවිහිංසාවාදී සමාජයක්. හැම කෙනෙකුම පිළිගන්නා සමාජයක්. වෙනස්කම් සහිත කෙනාගේ වෙනසට ගරු කරන සමාජයක්. අන්න එවැනි සමාජයකයි මා හිතනවා වඩා සතුටුදායක ජීවිතයක් හැම කෙනෙකුටම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන සිට මා යෝජනා කරනවා අපි හැම කෙනෙකුගේ මැදිහත් වීම අපි මංගල සමරවීර මහත්මයා එතුමා කළ මැදිහත් වීම සහ යම් උත්සාහයක් ගත්ත උත්සාහයක් තියෙනවා නම් ඒක එතනින් එහාට ගෙන යන වැඩේ. එතනදී මම යෝජනා කරනවා මෙන්න මේ කියපු අවිහිංසාවාදී හැම කෙනෙකුගේම ඒ වෙනසට ගරු කරන ඒක පිළිගන්නා සමාජයක් නිර්මාණය කිරීම තමයි මා හිතනවා වඩාම අවිහිංසාවාදී වඩාම සාර්ථක වූ ලෝකය වනවා ඇත්තේ. ශිෂ්ට සම්පන්න ලෝකය ගමන් කරමින් තිබෙන්නේ එතනටයි. එතකොට මා හිතනවා මම ඒකයි යෝජනා කරන්නේ බුදුදහමින් පෝෂණය වුණු සමාජයකයි මේ විදිහට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එවැනි සමාජයකයි උත්පත්තියෙන්ම යම් යම් දුබලතා තියෙන අයට බස් එකට නගින්න පුළුවන් විදිහට බස් එකේ පියගැට පෙළ පොළවටම ගේන්න පුළුවන් සාකච්ඡාව සිද්ධ වෙන්න ඕන බෞද්ධ සමාජයකයි. ඊළඟට අන් සතුන් ඒ හැම සතෙකුම ආරක්ෂා කිරීම පිළිබඳ සාකච්ඡාව ඇති වෙන්න ඕන බුදුදහමෙන් ආభాෂය ලැබපු සමාජයක. මම මේ කියන්නේ බුදුදහමේවත් තියෙනවා. නමුත් අවුරුදු 2500ක් ගත වෙනකොට එය අතිශය පසුගාමී තැනකට ගමන් කර තිබෙනවා. මේ කතා බහවත් මේ විදිහට කරන්න පුළුවන්ද කියලා හිතන තරමට පසුගාමී තැනකට. ඒ වගේම උපත මත, ජාතිය මත මිනිසා වර්ග කිරීම සඳහා බුදුදහම පාවිච්චි වෙනවා. එතකොට අන්න එහෙම තැනක ඉඳගෙන මම මේ යෝජනා කරන්නේ මෙතන එකතු වෙන හැම කෙනෙකුම මේ බෞද්ධ ආගමික වැඩසටහනක් මා හිතනවා බුදුදහම අපි ඔසවා තබනවා නම් මා හිතනවා අප යා යුත්තේ මේ මූල ධර්මවලට ගොහිල්ලා අනේ මූලික සිද්ධාන්ත කොහොමද ගෙන එන්නේ අපේ සාකච්ඡාවලට, කොහොමද ගෙන එන්නේ අපේ පන්ති කාමරවලට. එකෙක් පරයා අනේකා පසකොට ගිහිලා පළවෙනියා වෙන්න නෙවෙයි බුදුදහම යෝජනා කරන්නේ සාමූහිකව කොහොමද යමක් කරන්න කියලා. එතකොට පන්තියේ පළවෙනියා වීම නෙවෙයි තෑගි දෙන්න ඕනේ, කණ්ඩායමක් හැටියට වැඩ කිරීම. එහෙම කරාට පස්සේ පාරට ඇවිල්ලා රියදුරෙක් හැටියට පළවෙනියා වෙන්න හදන්නේ නැතුව පාර බෙදා ගන්න දන්න රියදුරෙක් ලැබෙන්නේ. අපි වැඩ කරන තැන්වල එකිනෙකා පරයා ගිහිල්ලා ඉහළට යන්නේ නැතුව කණ්ඩායමක් හැටියට වැඩ කරන කෙනෙක් බිහි වෙන්නේ. ඊළඟට මගේ දියුණුව, මගේ සැපවත්කම කියන්නේ මුළු පරිසරයේ ගහකොළ විනාශ කරලා කරන එකක් නෙවෙයි කියන තැනට එන්න පුළුවන් වෙන්නේ. නිකමට හිතන්න කොළඹ ඉඳලා තියෙන අධිවේගී මාර්ගයේ අවසාන කෙළවර දක්වා එකම තැනක්වත් අපට හම්බ වෙනවද සතුන්ට හුවමාරු වෙන්න පුළුවන් තැන්. එතකොට එහෙම හිතන්න පුළුවන් වෙන්නේ මා හිතනවා බුදුදහමේන අවිහිංසාව අපි ලෝකයේ දකින විදිහ බවට පත් කරගත්තොත්. ඉතින් මා හිතනවා මංගල සමරවීර මහත්මයා සිහිපත් කරමින් කරන මේ ධර්ම දේශනාවේ මම යෝජනා කරන්නේ එකක් තමයි බලය සඳහා ආගම පාවිච්චි කිරීම කරුණාකරලා නවත්තන්න. ඔබ හැම ඕනෑම කෙනෙකුට තමන්ගේ බලය සඳහා වන ව්‍යාපෘති ගොඩනගන්න පුළුවන්.
බුදුදහම එකෙන් පැත්තකින් තියන්න. ඊළඟට යුද්ධ කරන්න සිද්ධ වෙන්න පුළුවන් රාජ්‍යයකට. හැබැයි මේ යුද්ධය ආගමික නෙවෙයි. ඒක බුද්ධ ආගමේ සම්බන්ධයක් නැහැ. එතකොට ඒ කටයුතු වලට බුදුදහම ගාවා නොගෙන ඉන්න. බුදුදහම ඉතිරි කරන්න අපි හැම දෙනාට මේ වගේ වෙලාවල් වල අවිහිංසාවාදී විදිහට අරගෙන අපි එකිනෙකා සුවපත් වීම සඳහා භාවිතා කරන්න. එතකොට ගිහිල්ලා හැප්පිලා වැටුණු තැනක හැරිලා බලන්න අපිට මේ පණිවිඩ තියෙන්න ඕන. එහෙම නැතුව මේ සියල්ල දේශපාලනීකරණය කරාට පස්සේ අපිට හැරිලා බලන්න තැනක් නැහැ. අපිට සුවපත් වෙන්න කියලා ගන්න දෙයක් කොහෙවත් නැති වේවි. ඉතින් මෙන්න මේ පණිවිඩය බෙදා ගනිමින් මා කැමති මින් 3 මාසකට පෙර අභව ප්‍රාප්ත වන්න යෙදුණු මංගල සමරවීර මහත්මයා, මහානාම සමරවීර ඒ පියතුමා, khema සමරවීර මෑණියන්, ජයමිනී සමරවීර සොහොයුරා ඇතුළු ඒ මිය ගියපු සියලුම ඥාතීන් අපි සිහියට නගා ගනිමු. ඒ හැම කෙනෙකුම ජීවත් වන කාලය තුල මේ ලෝකයේ සුවපත් කිරීම සඳහා මේ මානව සංහතිය අප ජීවත් වන රටේ ඉන්න මිනිසුන්ගේ ජීවිතේ වඩා උස තැනකට ඔසවා තබන්න කරපු මැදිහත් වීම ගැන අපි කෘතඥ වෙමු. ඊළඟට ඒ අයගේ මැදිහත් වීම තුල තිබෙන වඩා යහපත් දේ අපි එකතු කරගනිමු. අපි අපේ මැදිහත් වීම වලට ඒවා ඉදිරියට ගෙනියන්න. ඒ වගේම කොවිඩ් වෛරසයෙන් වැළඳීම නිසා මිය ගියපු සියලු ලෝවැසියන් අපි සිහිපත් කරමු. අන්න එතන ඉඳලා අපි සියලුම දෙනා සාමූහිකව ප්‍රාර්ථනා කරමු. මේන් 3 මාසකට පෙර අභව ප්‍රාප්ත වන්න යෙදුණු මංගල සමරවීර මැතිතුමා ඇතුළු ඒ නම් සඳහන් කරපු සියලු ඥාතීන් බෞද්ධයින් හැටියට අපි ප්‍රාර්ථනා කරන උතුම් නිවනින් සැනසීම දැකීමට අප හැම කෙනෙකුම පැයක් තිස්සේ ඊටාම සාවධානව යහපත් වූ සිතවිලි ගොඩනංවපු ඒ ශක්තියේ බලයෙන් ඒ ශක්තිය අනුමෝදන් වීමෙන් ශාන්ත නිවනින් සැනසීම දැකීමට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හොඳයි. ඒ වගේම ඔබ හැම දෙනාම අර මතක් කළ පරිදි කොවිඩ් වෛරසය වැළඳීමෙන් ඔබ හැම දෙනාගේම මානසික සුවපත් භාවය ඇතිවීමට හේතු වාසනා වේවා. අපේ ජීවිත කාලය තුල අපට ඒ ලැබු සබ්බේ පිපානිනෝ ඔබ හැම දෙනාටම සැනසීම, හිතේ විවේකය, සතුටින් ජීවත් වීමට ශක්තිය, එන දුෂ්කරතාවන් ඉදිරියේ මේ తত্ত্বය වෙනස් වීමට නියමිතයි කියන දර්ශනයේ ඉඳගෙන තමන්ගේ මැදිහත් වීම අවිහිංසාවාදීව කරන්න වාසනාව ශක්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.